සතවෙත පත්තනෙත සංඝහස සෙව් පසිඳු අවනත සුර මත මිනිතන සරපුබුදු සිංකුරාත ගිලි දල පෙනමුක් සුවදරදු සිය පත සිය පත සිත පත නමදු සත්වයන් කෙරෙහි පැතුරුණා වූ මෛත්‍රියෙන් යුක්ත වූ ප්‍රසිද්ධ වූ සංඝයා නැමැති හංසයන් විසින් ආශ්‍රය කරන ලද වැඳීම පිණිස නැමුණු දෙවියන්ගේ මුදුනෙහි ඇති මැණික්වල රශ්මිය නැමැති විලෙහි පිපුණා වූ දිග රතු ඇඟිලි නැමැති පෙතිපෙලින් යුත් නිවන් සුවඳ රැඳී ඇති බුදුරජාණන් වහන්සේගේ පාද පද්මය වඳෙමු. ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ අපි මේ සම්බන්ධ වෙන්නේ අපේ පාසලේ 11 ශ්‍රේණිය සිංහල පන්තියත් සමගයි. ඉතින් එම පන්තියට මේ මොහොතේදී සම්බන්ධ වෙන ඔබ සියලු දෙනාම බොහොම ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. අද දවසේ අපි සාකච්ඡා කරන්නට හිතුවා අපේ සිංහල භාෂාව හා සාහිත්‍ය පෙළ පොතේ තිබෙන 23 වෙනි පාඩම සුභාෂිතය පාඩම. මොකද මේ පාඩම අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී වැදගත් පාඩමක්. මොකද බහුවර්ණ ප්‍රශ්න පත්‍රවලත් ඒ වගේම දෙවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නයටත් සමහර විට මේ කියන පාඩමේ තියෙන කවිවල සමහරක් වෙලාවට සමහරක් වචනවල තේරුම් ඒ වගේම ලිහිල් බස මේ කියන දේවල් අසා තිබෙන්නට පුළුවන්. විශේෂයෙන්ම බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ. ඉතින් ඒ හේතුව නිසාම අපි මේ පාඩම අද සාකච්ඡා කරන්නට හිතුවා. ඒ නිසා ඔබ සියලු දෙනාම ඔබේ සිංහල භාෂාව හා සාහිත්‍ය 11 ශ්‍රේණිය පෙළ පොතේ 23 වෙනි පාඩම සුභාෂිතය පාඩම පෙරලගෙන දැන් පාඩමට සූදානම් වෙමු. 23 වෙනි පාඩම සුභාෂිතය. පුද්ගලයා තුල සුදන ගුණ වර්ධනය කිරීම පිණිස පැරණි සාහිත්‍යකරුවන් විශාල මෙහෙයක් කළ බව අපේ ඇතැම් පැරණි පද්‍ය කෘති වලින් සනාථ වේ. සුදන ගුණ කියලා කියන්නේ යහපත් ගුණ ධර්ම. වඩා හොඳින් කියනවා නම් සාර ධර්ම. එතකොට මේ පුද්ගලයා තුල යහපත් සාර ධර්ම වර්ධනය කිරීම සඳහා අපගේ පැරණි සාහිත්‍යකරුවන් විශාල මෙහෙයක් කළ බව පැරණි කවි පොත්වලින් එහෙම නැත්නම් පද්‍ය කෘති වලින් සනාථ වෙනවා. වීදාගම මෛත්‍රේය හිමියන්ගේ ලෝ වැඩ සංගරාව, රණස්ගල්ල හිමියන්ගේ ලෝකෝපකාරය, සිල්වා ගුරු මුහන්දිරම්තුමාගේ සිරිත් මල්දම මෙබඳු පද්‍ය නිර්මාණ කිහිපයකි. මේවා උපදේශ කාව්‍ය ගණයේද සැලකේ. බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ සමහරක් වෙලාවට ඔබෙන් අහන්න පුළුවන් උපදේශාත්මක කාව්‍ය ග්‍රන්ථයක් නොවන්නේ කියලා මෙන්න මේ කියන පොත්වල නම් ටික ඔබට දීලා තව මේකට පරිබාහිර තවත් පොතක නමක් දීලා ඔබෙන් අහන්න පුළුවන් උපදේශාත්මක සාහිත්‍ය ගණයට වැටෙන්නේ නැත්තේ මොන කෘතියද කියලා. එතකොට මෙන්න මේ කියන කෘති ටික අපි පැහැදිලි කරගන්නට ඕනේ. ඒ තමයි මේ වීදාගම මෛත්‍රේය හිමියන්ගේ ලෝ වැඩ සංගරාව, ඒ වගේම රණස්ගල්ලේ හිමියන්ගේ ලෝකෝපකාරය, ඒ වගේම එම්.එල්. සිල්වා ගුරු මුහන්දිරම්තුමාගේ සිරිත් මල්දම, ඒ වගේම අපේ මේ පාඩමට අදාළ වෙන සුභාෂිතය. එතකොට මෙන්න මේ කියන කෘති අපිට සලකන්නට පුළුවන් උපදේශාත්මක කාව්‍ය කෘති හැටියට. හරිද? සුභාෂිතය අලගියවන්න මුඛවැටිතුමන් විසින් රචනා කරන ලද, ඒ වගේම වීදාගම මෛත්‍රේය මාහිමිපාණන් වහන්සේ විසින් රචනා කරන ලද ලෝ වැඩ සංගරාව, රණස්ගලු යතිඳුන් හෙවත් රණස්ගල්ල හිමියන් විසින් රචිත ලෝකෝපකාරය, ඒ වගේම එම්.එල්. සිල්වා ගුරු මුහන්දිරම්තුමා විසින් රචිත සිරිත් මල්දම කියන කෘති අපේ රටේ පවතින උපදේශාත්මක කාව්‍ය ග්‍රන්ථ හැටියට අපට සලකන්නට පුළුවන්. අපි මේ පොත් කිහිපය බලලයිමු. මොකද සමහරක් වෙලාවට ඔබේ ගෙවල් වලත් ඔබේ නිවෙස් වලත් මේ පොත් තියෙනවා ඇති. එතකොට මා සතුවත් එම පොත් කිහිපය තිබෙනවා. ඉතින් ඒ නිසා අපි ඒ ගැන අපි මේ පොත් අඩුම තරමේ මේ විදිහට නරඹලා හරිමු මේ අවස්ථාවේදී. සුභාෂිතය මේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තු සංස්කරණයක් තමයි මං ගාව තියෙන්නේ. සුභාෂිතය අලගියවන්න මුඛවැටිතුමන් විසින් රචිත, ඒ වගේම ලෝ වැඩ සංගරාව
වීදාගම මෛත්‍රේය මාහිමියන් විසින් රචිත ලෝ වැඩ සංගරාව, ඒ වගේම රණස්ගලු යතිඳුන් විසින් රචනා කරන ලද ලෝකෝපකාරය, ඒ වගේම එම්.එල්. සිල්වා ගුරු මොහන්දිරම්තුමා විසින් රචිත සිරිත් මල්දම. එතකොට මෙන්න මේ කියන කෘති හතර අපේ සිංහල සාහිත්‍යයේ තිබෙන උපදේශාත්මක සාහිත්‍ය ගණයට අදාළ කරන්නට පුළුවන්. උපදේශාත්මක සාහිත්‍ය ගණයලා සැලකෙන්නේ මෙන්න මේ කියන පොත් හතර. මම හිතනවා ඔබට පැහැදිලි ඇති කියලා. එතකොට මේ පොත්වල කතුවරුන් ඒ වගේම මේ කෘති පිළිබඳව යම්කිසි විදියකින් ඔබේ මතකයේ තිබෙන්නට අවශ්‍යයි මේ පාඩමට අදාළව. අපි දැන් නැවත යමු පාඩමට. උපදේශ කාව්‍ය අතර සුභාෂිතයට හිමිවන්නේ විශේෂ ස්ථානයකි. අපේ මේ පාඩමට අදාළ වෙන්නේ මෙන්න මේ සුභාෂිතය කියන කෘතියෙන් ගත්ත කවි කිහිපයක්. ලෝවැඩ සංගරාව, ලෝකෝපකාරය වැනි කෘති බුදුදහම පදනම් කරගෙන ලියවුණද සුභාෂිතයේ එසේ නොවීම විශේෂත්වයකි. දැන් ලෝකෝපකාරය, ලෝවැඩ සංගරාව වැනි උපදේශාත්මක කාව්‍ය ග්‍රන්ථ රචනා වෙන්නේ බුදුදහම පදනම් කරගෙන. දැන් මේකෙන් අදහස් වෙන්නේ නැහැ සුභාෂිතය කෘතිය රචනා වෙන්නේ බුදුදහම පාදක කරගෙන නෙවෙයි කියන දේ නෙවෙයි. බුදුදහම යම් විදිහකින් එහි බලපෑමක් තියෙනවා. නමුත් අර ලෝවැඩ සංගරාව ලෝකෝපකාරයේ තරම්ම නැහැ. තේරෙනවද? සුභාෂිතය යනු මනා වූ කියුම් යන්නයි. සුභාෂිතය මනා වූ කියුම්. නේ යහපත් වූ කියුම්, යහපත් වූ ප්‍රකාශ. නේ සුභාෂිතය කියන වචනේ තේරුම. සීතාවක යුගයේදී අලගියවන්න මුඛවැටිතුමා විසින් මේ කෘතිය රචනා කර ඇත. එහෙනම් යුගය තමයි සීතාවක යුගය. ඒ වගේම අලගියවන්න මුඛවැටිතුමා විසින් තමයි මෙම කෘතිය රචනා කරන්නට කටයුතු සැලසෙන්නේ. එතකොට සීතාවක යුගය ඒ වගේම අලගියවන්න මුඛවැටිතුමා තමයි මෙම කෘතිය රචනා කරන්නේ සුභාෂිතය. එතකොට මේ දේවල් ඔබ විශේෂයෙන්ම මතක තබා ගත යුතුයි. පෙළ පොතේ පැන්සලකින් ඉරක් ගහගත්තත් වරදක් නැහැ. ඔහු හිස්සැල්ලේ ධර්මද්වජ පඬිතුමාගේ පුත්‍රයාය. එහෙම තමයි පොතපතේ සඳහන් වෙලා තියෙන්නේ. හිස්සැල්ලේ ධර්මද්වජ පඬිතුමාගේ පුත්‍රයා හැටියට තමයි එතුමාව සලකන්නේ. ඒ වගේම සීතාවක යුගය කියලා කියන්නේ කෝට්ටේ යුගයේ අවසාන භාගය අපි සලකනවා සීතාවක යුගයේ ලෙස. එක්තරා විදිහක අඳුරු කාල සීමාවක් විශේෂයෙන්ම දේශපාලනික බල අරගල ඒ වගේම පරසතුරු ආක්‍රමණ මෙන්න මේ කියන හේතු නිසා කෝට්ටේ රාජධානිය බිඳ වැටීමත් සමග එක්තරා විදිහකින් අපේ සිංහල සාහිත්‍ය නැමැති පහන ක්‍රමයෙන් නිවී යමින් පැවති යුගයක් තමයි මේ සීතාවක යුගය කියලා කියන්නේ. කෝට්ටේ යුගයේ අවසාන භාගය. එතකොට එම යුගය තුල අපට දක්නට ලැබෙන විශිෂ්ට කවියෙක් විදිහට සලකන්නට පුළුවන් එකම කෙනා ඉන්නේ තමයි අලගියවන්න මුඛවැටිතුමා හෙවත් අලගියවන්න මොහොට්ටාල. එතකොට මේ අලගියවන්න මුඛවැටිතුමා විසින් රචිත කෘති කිහිපයක් තමයි අපිට සීතාවක යුගයේදී දකින්නට ලැබෙන්නේ සාහිත්‍ය ග්‍රන්ථ හැටියට. තිබිලා සමහරක් ඒවා අනිත් ඒවා විනාශ වෙලා ගියා වන්නටත් පුළුවන්. කොහොම හරි අදට අපට හමු වෙන්නේ අලගියවන්න මුඛවැටිතුමා විසින් රචිත කෘති කිහිපයක් පමණයි සීතාවක යුගය නියෝජනය කරමින්. ඒ කියන්නේ කෝට්ටේ යුගයේ අවසාන භාගය. එතකොට එතුමාගේ සෙසු කෘති හැටියට මෙතන සලකන්නට පුළුවන් සැවුල් සංදේශය, කුසජාතක කාව්‍ය හා දහම් සොඬ දාකව. මෙන්න මේ කියන කෘති. ඒ විතරක් නෙමෙයි තව මතයක් පවතිනවා කුන්ස්තන්තීනු හටන සහ පරංගි හටන කියන කාව්‍ය කෘතිත් මේ අලගියවන්න මුඛවැටිතුමාගේය කියලා. එතකොට අලගියවන්න මුඛවැටිතුමාගේ කෘති හැටියට අපිට සලකන්නට පුළුවන් සුභාෂිතය, සැවුල් සංදේශය, කුසජාතක කාව්‍ය හෙවත් කුසදාකව, ඒ වගේම දහම් සොඬ දාකව, ඒ වගේම කුන්ස්තන්තීනු හටන සහ පරංගි හටන. එතකොට මෙන්න මේ කියන කෘති බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට බොහෝ විට එන්නට පුළුවන් අලගියවන්න මුඛවැටිතුමා විසින් රචිත කෘති වන්නේ. එහෙම නැත්නම් අලගියවන්න මුඛවැටිතුමා විසින් රචිත කෘතියක් නොවන්නේ. ඔන්න ඔය විදිහට අහලා තියෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් පහත දැක්වෙන ඒ කියන්නේ දහම් සොඬ දාකවෙහි කතුවරයා කවුරුන්ද කියලා සමහරක් වෙලාවට පිළිතුරු 4ක් දීලා අලගියවන්න මුඛවැටිතුමාගේ නමක් දීලා තියෙන්නට පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට ප්‍රශ්න සැකසෙන්නට පුළුවන් මෙන්න මේ අපි මේ කතා කරන 23 වෙනි පාඩම සුභාෂිතයේ පාඩම ඇසුරෙන්. එතකොට ඔබ මතක තබා ගත යුතුයි අලගියවන්න මුඛවැටිතුමාගේ කෘති හැටියට සැවුල් සංදේශය, කුසදාකව හෙවත් කුසජාතක කාව්‍යය, දහම් සොඬ දාකව,
ඒ වගේම කුන්ස්තන්තීනු හටන සහ පරංගි හටන. මං හිතනවා ඔබට පැහැදිලි ඇති කියලා. ඊට පස්සේ අපි යමු ඊළඟ ඡේදයට. සීතාවක යුගය දේශපාලන මෙන්ම සමාජාර්ථික හා සංස්කෘතික පරිහානි කාලයක්සේ පිළිගනී. මේ සීතාවක යුගයේ දේශපාලන මෙන්ම සමාජීය වශයෙන්, ආර්ථික වශයෙන්, ඒ වගේම සංස්කෘතික වශයෙන් පරිහානි අවධියක් ලෙස තමයි සැලකෙන්නේ. එවන් අවධියක සමාජය තුළ සාර ධර්ම පිරිහී යාම නිතැතින්ම සිදුවේ. මේ සාර ධර්ම පිරිහී යාම එවැනි අඳුරු කාල පරිච්ඡේදයකදී සිදුවන්නට පුළුවන් කරුණක්. එදා සමාජයේ තිබූ දුර්වලතා හඳුනාගෙන යම් ප්‍රමාණයකට හෝ යහගුණ වර්ධනය කිරීම පිණිස උපදෙස් දීම අරමුණු කරගෙන මෙය ලියවුණු බව පෙනේ. එතකොට මේ අලගිය වන්න මුඛවැටිතුමා විසින් මේ සුභාෂිතය රචනා කරන්නේ එම අඳුරු කාල සීමාව තුළ ජනතාවගේ ජීවිතයට එක්තරා විදිහක යහපත් උපදේශ ඒ වගේම සාර ධර්ම නැවත වගා කරවන්නට නැවත ඇති කරවන්නට අරමුණු කරගෙනයි. ඉදිරිපත් කරන ජීවන දර්ශනය දෘෂ්ටාන්ත කියලා කියන්නේ උපමා ආදිය මගින් සනාථ කර දැක්වීමත් මෙහි තියෙන එක්තරා ලක්ෂණයක් ඇටියට හඳුන්වන්නට පුළුවන්. Taman ඉදිරිපත් කරන ඒ උපදේශය උදාහරණ ඇසුරෙන් ඉදිරිපත් කිරීම මේ කවි පොතෙහි දකින්නට ලැබෙන දෙයක්, සුභාෂිතයේ දකින්නට ලැබෙන දෙයක්. බොහෝ පද්‍යවල පළමු දෙපදයෙන් පැවසෙන කාරණය ඊළඟ පාද දෙකේ දැක්වෙන උපමාවෙන් විස්තර කර ඇත. අන්න ඒ බඳු රටාවක් අපිට දකින්නට ලැබෙනවා මේ සුභාෂිතය කවි පොතෙහි. පාලි ධම්මපදය, දෙමළ උපදේශ ග්‍රන්ථ වන තිරුක්කුරල්, නාලඩියාර් වැනි ග්‍රන්ථද, සංස්කෘත උපදේශ ග්‍රන්ථ වන පංචතන්ත්‍රය, හිතෝපදේශය ආදියද අලගිය වන්න මුඛවැටිතුමා සුභාෂිතය රචනයේදී මූලාශ්‍ර කරගත් බව දැකගත හැකිය. ඒ කියන්නේ මේ අලගිය වන්න මුඛවැටිතුමා විසින් රචිත මේ සුභාෂිතයට එක්තරා විදිහකින් බලපාලා තිනවා පාලි ධම්මපදය, දෙමළ උපදේශ ග්‍රන්ථ වන තිරුක්කුරල් සහ නාලඩියාර් කියන ග්‍රන්ථ, ඒ වගේම සංස්කෘත උපදේශ ග්‍රන්ථ වන පංචතන්ත්‍රය, හිතෝපදේශය වැනි කෘති. අර අපි මේ පාඩම ආරම්භයේදී එකයි කිව්වේ බුදුදහම පමණක් නෙවෙයි මේ කෘතියට පාදක වෙලා තියෙන්නේ. බුදුදහමේ තියෙන සාර ධර්ම, බුදුදහමේ කියවෙන සාර ධර්ම පමණක් නෙවෙයි මේ කෘතියට පාදක වෙලා තියෙන්නේ. දෙමළ උපදේශ ග්‍රන්ථවල බලපෑම තියෙනවා. ඒ වගේම සංස්කෘත උපදේශ ග්‍රන්ථවල බලපෑමත් මේ සුභාෂිතය කියන කෘතියට තිබෙනවා. ඒක තමයි මෙතන කියලා තියෙන්නේ. එමෙන්ම රසිකයාට බෙහෙවින් සමීප විරිතක් වූ සමුද්‍ර ഘോഷ විරිත යොදාගෙන ඇති සුභාෂිතේ. අන්න ඒකත් ඔබට වැදගත්. සමහරක් වෙලාවට ඔබෙන් අතුරු පැනයක් විදිහට අහන්නට පුළුවන් මේ සුභාෂිතය රචනා වෙලා තියෙන්නේ මොන විරිතෙන්ද කියන දේ. ඒ තමයි මාත්‍රා 18, සාමාන්‍ය මාත්‍රා 18න් සම්පූර්ණ වෙන සමුද්‍ර ගොස් විරිත තමයි ඒ සඳහා යොදාගෙන තියෙන්නේ. ඊළඟට අනුප්‍රාසය, එලිසමය වැනි කාව්‍ය උපක්‍රම සාර්ථකව භාවිත කරලා තියෙනවා. ඒ වගේම මේ පාඩමට ඇතුළත් වන්නේ සුභාෂිතයෙන් උපුටාගත් කවි කිහිපයක්. අපි එහෙනම් මේ පාඩමේ එම කවිවලට යොමු වෙමු. එම කවි ගායනා කරමු. ගායනා කරලා එහි අර්ථ පැහැදිලි කර ගැනීමට අපි දැන් යොමු වෙමු. සමුද්‍ර ගොස් විරිතෙන් රචනා වෙලා තියෙන මේ කවි අපි ගායනා කරමු. මේ කවිවල නිවැරදි තාලය අපි ගායනා කරන්නට උත්සාහ කරමු. මෙන්න මේ විදිහට ගායනා කරන්නට පුළුවන්. නොවිතර තෙද බලැති මහතුන් හට පවර වැරසැර නොවන නුනුවන දන බඳිනු වේර තුංගුතර ගිරිපාලන දල දලාගින් පැහැර මතවර නිඳුට පෙදේ නැන වෙහෙ සෙන ආයුර අමරසවන් අඹ රස බුදී මින් සිනිඳු නිතිගේ උයන් පෙදෙසෙහි සර මින් පසිඳු එක පැහැයෙන් ඉඳීතත් කොවූ
ලනට බඳු නද පමණින් දැනගත හැකි රිටුන් ඉඳු සපෙක් එකකු කැව නසිනේ ඔහුම වද අනෙක් ලොවින් නොනැසෙයි සතේ කුත් එකද පසක් දුදාන පබු කන මුව ලංකලද වගක් නැසෙයි වෙනසෙයි එමා තුද ඔහුද වනත් නොයෙක් ගං හෝ ඇල කඳුරු පැන මහත් ගැඹුරු සිඳු නොයනෙවූ වෙරළ පැන ලදත් මෙමුළු දඹදිව රජ සිරි සුදාන සිරිත් ලෙසට පවති උඩඟු නොව මීන තිරසර ගුණැති සුදනෝ පර වැඩ නැතිද වරසුර පුරෙහිවත් නොවසති නිරයලේද ගොරතර නිරෙහිවත් පරණට වැඩ ඇතිද සුරපුර ලෙසට සලකා හැසිරෙත් නිබඳ බලයුත් තුමුල මත වරනිඳු මෙදේ නැවිස දිවෙතත් සෙද තමන් සොඬ නොමා දින විලස ලදුවත් නැනැති දන මුළු ලොව ඉසුරු රැස නොපනත් දෙයක් නොකෙරෙති නිසි දේම මිස පළවෙනි කවියේ තේරුම අපි දැන් පැහැදිලි කර ගනිමු. බලන්න කියනවා නොවිතර තෙද බලැති මහතුන් හට පවර වැරසැර නොවන නුනුවන දන බඳිනු වෙර තුඟුතර ගිරි පලන දල දලගින් පැහැර මතවර නිඳුට පෙදේ නැන වෙහෙසෙන අයුර. දැන් මෙතන මේ කවිය අපිට කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. එකක් මෙන්න මේ කොටස. අනිත් කොටස තමයි මෙන්න මේ කොටස. ඔබට පැහැදිලි ඇති මේක හැඳින්වීමෙත් කිව්ව දරුවනේ මේ පළවෙනි පේලි දෙකෙන් යම්කිසි සාර ධර්මයක් එහෙම නැත්නම් යම්කිසි වැදගත් උපදේශයක් පාඩමක් අපිට කියලා දෙනවා. ඊට පස්සේ තුන්වෙනි හතරවෙනි පේලි වලින් ඒ කියන්නේ පළවෙනි පේලි දෙකෙන් විවිධාකාර උපදේශ ලබා දීමත් ඒ වගේම දෙවෙනි ඒ කියන්නේ තුන්වෙනි හතරවෙනි කවි වලින් කවි පේලි වලින් ඒකට අදාළ උදාහරණයක් ලබා දීමත් ඇතැම් කවිවල සිද්ධ වෙනවා. දැන් මේ කවිය ඒකට හොඳම උදාහරණයක්. හැම කවියක් මෙහෙම නෙමෙයි. දැන් දෙවෙනි කවිය එහෙම ඒක අපිට එහෙම ගන්න බෑ. නමුත් මෙන්න මේ කවිය අර හැඳින්වීමේ තියෙන ඒ දෙයට අදාළයි. පළවෙනි පේලි දෙකෙන් අදාළ උපදේශයත් එහෙම නැත්නම් එක්තරා ආකාරයකින් යම්කිසි ආකාරයකින් පණිවිඩයක්ුත් ඒ වගේම 3-4 පේලි වලින් අන්න ඒකට අදාළව උදාහරණයකුත් දැක්වීමක් කරලා තියෙනවා. එතකොට බලන්න මේ මොකද්ද මේ කියන්නේ? පළවෙනියම මේ කවියේ සරල තේරුම ගත්තොත් එහෙම
මෙන්න මෙහෙම දෙයක් කියනවා. ඒ තමයි අප්‍රමාණ තේජස් බලයක් තියෙන බොහොම ප්‍රසිද්ධ එක්තරා විදිහකින් මුළු සමාජයේම ගරු කරන සමාජයේම සම්භාවනාවට පාත්‍ර වන එක්තරා ආකාරයකින් ඒ බඳු වැදගත් සමාජයේ සිටින ප්‍රසිද්ධ පුද්ගලයන් සමග සමහරක් අඥාන පුද්ගලයන් එහෙම නැත්නම් අනුවන පුද්ගලයන් අර මහා විශාල උත්තමයන් සමග වෛර බැඳ ගන්නවා. ඒ කියන්නේ වැරදක් කරලා නෙවෙයි. කිසිදු හේතුවක් නැහැ. ඒ කියන්නේ සහේතුකව නෙවෙයි අහේතුකව නිකරුණේ අර මහා ප්‍රසිද්ධ මහා ජන ප්‍රසාදයක් සහිත ඒ බඳු මහා උත්තමයන් සමග මේ අඥාන ජනතාව අනුවන ජනතාව වෛර බැඳ ගන්නවා කියලා කියනවා. පැහැදිලිද? හරියට කොයි වගේද? දැන් මේ අනුවන ජනතාව මේ මහා විශාල මහා ප්‍රඥ එහෙම නැත්නම් එක්තරා විදිහකින් මහා උත්තමයන් සමග වෛර බැඳ ගැනීම හරියට කොයි වගේද? මෙන්න මෙහෙම කියනවා. ඒ තමයි ඊතා විශාල හස්ති රාජයෙකුට නේ ඊතා විශාල හස්ති රාජයෙක් කියන්නේ මේ හස්ති රාජයා එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. තේරුණාද? තමන්ගේ විශාල දල දෙකෙන් විශාල පර්වත පවා පලා දමන්නට හැකියාවක් තිබෙන එක එක්තරා විදිහක අතිශයෝක්තියක්. නමුත් මෙතන කියලා තිනවා මේ තමන්ගේ විශාල දල දෙකෙන් ඇනලා මහා විශාල කඳු පර්වත පවා පලා දමන්නට හැකියාව තියෙන මත්තු හස්ති රාජයෙකුට හරියට කකුලෙන් ගහලා ඒ කකුල රිද්ද ගත්තා හා සමානයි කියලා කියනවා. ඒ කියන්නේ හිතන්න යම්කිසි පුද්ගලයෙක් අර මහා හස්ති රාජයෙකුට තමන්ගේ කකුලෙන් අනිනවා. කකුලෙන් ගහනවා. එතකොට එහෙම කකුලෙන් ගහනකොට ඒ මහා හස්ති රාජයාට දැනෙන්නේවත් නැහැ. නේ? අර පහර දෙන පුද්ගලයාගේ කකුල තමයි වේදනාවට ලක් වෙන්නේ. එහෙම නැත්නම් ආබාධයකට ලක් වෙන්නේ. එතකොට ඔබ පැහැදිලි කරගන්න මේකේ සරල තේරුම අර අප්‍රමාණ තේජස් බලයක් තියෙන එහෙම නැත්නම් මහා ප්‍රසිද්ධ මහා උත්තමයන් සමග සමහරක් වෙලාවට අර පහත් පුද්ගලයන් අනුවන පුද්ගලයන් ඒ අය සමග වෛර බැඳ ගන්නවා. එතකොට ඒ වෛර බැඳ ගැනීම හරියට කොහොමද කියලා කියනවා නම් අර මහා විශාල පර්වත පවා Tamanගේ දැඩි දල වලින් ඇන පලා දමන්නට හැකියාව තියෙන මහා විශාල හස්ති රාජයෙකුට හරියට මිනිස්සෙක් කකුලෙන් ඇනලා Tamanගේ කකුල වේදනාවට පත් කරගත්තා වගේ කියලා කියනවා. ඒ කියන්නේ අර මහා උත්තමයන්ට අර මිනිසුන්ගේ වෛරය දැනෙන්නේවත් නැහැ. ඒ මහා උත්තමයන් සමහරක් වෙලාවට දන්නෙත් නැහැ. නේ? Tamanට මෙන්න මේ කියන අය වෛර කරනවායි කියලා. මොකද මේ මහා උත්තමයන්ට මේ දේවල් කිසිම විදිහකින් බලපෑමක් වෙන්නේ නැහැ. ඒ අනුවන ජනතාවගේ වෛරය, අනුවන ජනතාවගේ අප්‍රසාදය, අනුවන ජනතාවගේ විවේචනය අර මහා ප්‍රසිද්ධ පුද්ගලයන්ට ඒ වගේම ජනප්‍රිය තේජස් බලයක් තියෙන පුද්ගලයන්ට මේ දේවල් වැඩක් නැහැ. තේරුණාද? එතකොට අර අවාසියක් එහෙම නැත්නම් අකටයුත්තක් සිද්ධ වෙනවා නම් සිද්ධ කරගන්නෙම අර අඥාන ජනතාව තමයි. හරියට අර ඇතෙකුට මහා සද්දන්ත හස්ති රාජයෙකුට පයින් ගහන්න ගිහිල්ලා කකුලෙන් අනින්න ගිහිල්ලා තමන්ගේම කකුල රිදවා ගත්තා හා සමානයි. එතකොට ඕක තමයි මේ කවියේ සමස්ත සරල තේරුම. එතකොට මේ වචනවල තේරුම බලන්න. නොවිතර කියලා කියන්නේ අප්‍රමාණ. නොවිතර කියලා කියන්නේ අප්‍රමාණ. ඉරි ගැහුවා, පැන්සලකින් ඉරක් ගැහුවා, ඊතලයක් දාලා ලියාගත්තා. නොවිතර කියලා කියන්නේ අප්‍රමාණ. තෙද බලති කියලා කියන්නේ තේජස් බලයක් සහිත. නේ? තේජස් බලයක් සහිත. තෙද බලති කියලා කියන්නේ තේජස් බලයක් සහිත. මහතුන් හට කියලා කියන්නේ අපිට කියන්න පුළුවන් මහතුන් හට කියලා කියන්නේ මහා උත්තමයන් හට. මහා උත්තමයන් හට. මහා උත්තමයන් හට. පවර කියලා කියන්නේ ශ්‍රේෂ්ඨ. ශ්‍රේෂ්ඨ කියන වචනේ පවර. පවර කියලා කියන්නේ ශ්‍රේෂ්ඨ එහෙම නැත්නම් උතුම්. නේ? එතකොට මේක කොහොමද ගලපන්නේ? අප්‍රමාණ තේජස් බලයක් තියෙන උතුම් මහා උත්තමයන් හට. වැරසැර නොවන. වැරසැර නොවන කියලා කියන්නේ වීරසාර නොවන. වීරසාර නොවන, වීරසාර ගතියෙන් යුතු නොවන. නේ? පැහැදිලිද? වැරසැර නොවන කියන්නේ ඒකයි වීරසාර ගතියෙන් යුක්ත නොවන. එහෙම නැත්නම් වීරසාර ගතියෙන් යුක්ත නැති. නේ? එහෙම නැත්නම් වීරසාර ගතියෙන් යුතු නොවන. වීරසාර ගතිය කියන්නේ මොකද්ද? වීරසාර ගතිය කියලා කියන්නේ එක්තරා විදිහකින් අර එඩිටර් නේද? ප්‍රතිපත්ති ගරුක ඔන්න ඔය අදහස ගෙන දෙනවා වීරසාර කියන වචනය. ඒ කියන්නේ එඩිටර් කමින් යුක්ත, ඒ වගේම ප්‍රතිපත්ති ගරුක,
ඒ වගේම එක්තරා විදිහකින් අපිට කියන්න පුළුවන් නොසැලෙන ගුණයෙන් යුතු වීරසාර ගතිය නේ. එතකොට මේ වීරසාර ගතියක් නැති නුනුවන ධන කියලා කියන්නේ අඥානවන්ත ජනතාව. නුනුවන ධන අඥානවන්ත ජනතාව නුනුවන ධන. බඳිනු වෙර කියලා කියන්නේ වෛර බඳිනෝ නේ. අඥානවන්ත ජනතාව, අනුවන ජනතාව, නුවණින් අඩු ජනතාව බඳිනු වෙර කියලා කියන්නේ වෛර බඳ ගන්නෝ නේ. වෛර බඳගන්නේ කා සමගද? අර අප්‍රමාණ තේජස් බලයක් තියෙන මහා උත්තමයන් සමග නේ. වීරසාර නොවන අඥානවන්ත ජනතාව වෛර බැඳ ගැනීම සිදු කරනවා. හරියට ඒක කොයි වගේද? තුඟුතර කියලා කියන්නේ ඊතා විශාල. තුඟුතර කියලා කියන්නේ ඊතා විශාල. ගිරි කියලා කියන්නේ පර්වත. ඊතා විශාල. තුඟුතර කියලා කියන්නේ ඊතා විශාල. ගිරි කියලා කියන්නේ පර්වත. පලන කියලා කියන්නේ පලාදමන. පලන කියලා කියන්නේ පලාදමන. දලගින් පැහැර. මෙතන දල කියලා දෙපාරක් යෙදිලා තිනවා. ඒ දෙපාර යෙදෙන්නේ අර්ථ දෙකකින්. පළවෙනි දල කියලා කියන්නේ දැඩි. මෙතන ගොරෝසු රළු දල නේ. එතකොට ඔබ ලියා ගන්න උතන දැඩි කියලා. සවිමත් මේ අදහසත් ගෙන දෙනවා දල. පළවෙනි දල කියලා කියන්නේ ශක්තිමත්. එහෙම නැත්නම් දැඩි. දලගින් කියලා කියන්නේ ඇතාගේ දල කෙලවරින්. එහෙම නැත්නම් දල අගින් දල කෙලවරින්. දලගින් කියලා තියෙන්නේ දල කෙලවරින්. මෙතන දල කියලා කියන්නේ දැඩි. එහෙම නැත්නම් මේ දැඩි එහෙම නැත්නම් ශක්තිමත්. ඒ වගේ මෙතන දලගින් කියලා කියන්නේ දල කෙලවරින්. පැහැර කියලා කියන්නේ පහරදී. නේ පැහැර කියලා කියන්නේ පහරදී. හරිද? විශාල කියන්නේ මේක අනුපිළිවෙල ගන්න තියෙන්නේ කොහොමද? දැඩි දල කෙලවරින් පහරදී විශාල පර්වත පවා පලා දමන. හරි මේකේ පිළිවෙල ගන්න තියෙන්නේ පද පිළිවෙල ගන්න තියෙන්නේ මේ විදිහටයි. පැහැදිලිද? ඒ තමයි දැඩි එහෙම නැත්නම් ශක්තිමත් දල කෙලවරින් පැහැර කියලා කියන්නේ පහරදී විශාල පර්වත පවා පලා දමන නේ. අති විශාල පර්වත පවා පලා දමන. මතවරනිඳු කියලා කියන්නේ මත් වූ හස්ති රාජයාට නේ. මතවරනිඳු කියලා කියන්නේ මත් වූ හස්ති රාජයාට. දැන් මත් වූ හස්ති රාජයෙක් නේ මද කිපුණු ඇතෙක් එහෙම නැත්නම් මත් වූ හස්ති රාජයෙක් ඊටමත් ඡණ්ඩයි පරුෂයි. එතකොට ඊටා බිහිසුණුයි. එතකොට ඒ ඊටා බිහිසුණු ඡණ්ඩ පරුෂ සද්දන්ත හස්ති රාජයෙක්ට Tamanගේ දල කෙලවරින් මේ පර්වත පලා දමන්නට පවා ශක්තියක් තියෙන බව මෙතන සාහිත්‍යයේ සඳහන් වෙලා තියෙනවා. නේ එතකොට දැන් මෙතන අදහස් වෙන්නේ ඒ කියන්නේ අර මහා බලවතුන් මහා ශ්‍රේෂ්ඨ පුද්ගලයන් මේ මොනවාද මද කිපුණු ස්වභාවයෙන් හෙවත් මේ ප්‍රකෝප වූ ඡණ්ඩ වූ හැසිරීම් වලින් යුක්ත ගති පැවතුම් යුක්ත වලින් යුතු පුද්ගලයන් කියන අදහස නෙමෙයි මෙතන කියන්නේ. මෙතන කියන්න උත්සාහ කරන්නේ අර ඊතා විශාල සද්දන්ත හස්ති රාජයා කෙතරම් බල සම්පන්නද කියන එක තමයි කියන්න මෙතන උත්සාහ කරන්නේ. උදාහරණයක් අරන් තියෙන්නේ. එතකොට මත්තු හස්ති රාජයා මතවරනිඳු කියන්නේ ඒකයි. මත්තු හස්ති රාජයාට පෙදෙන ඇන කියලා කියන්නේ පෙදෙන් කියලා කියන්නේ පාදයෙන් ඇන නේ. පෙදෙන ඇන කියලා කියන්නේ පාදයෙන් ඇන. පෙදෙන ඇන. වෙහෙසෙන අයුර කියලා කියන්නේ වෙහෙසෙනවා වගේ. පෙදෙන ඇන අයුර වෙහෙසෙන අයුර කියලා කියන්නේ මේ වෙහෙසෙන්නාක් වැනි. පාදයෙන් ඇන වෙහෙසෙන්නාක් වැනිය. හරිද? වඩා හොඳින් කියනවා නම් කොහොමද ගලපන්නේ? මේක අපිට මේ විදිහට ගලපන්න පුළුවන් මේ කවිය. මහා ශ්‍රේෂ්ඨ නේ අප්‍රමාණ බලයෙන් යුතු උතුම් වූ මහා පුද්ගලයන් හට එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨ පුද්ගලයන් හට උතුම් මහා උත්තමයන් හට වැරසැර නොවන වීරසාර නොවන අඥානවන්ත ජනතාව ඔවුන් සමග වෛර බැඳ ගන්නවා. හරියට ඒක කොයි වගේද කියලා කියනවා නම් විශාල අතිවිශාල පර්වත පවා Tamanගේ දැඩි දල කෙලවරින් පහරදී පලා දමන මත් වූ හස්ති රාජයෙකුට පාදයෙන් ඇන වෙහෙස ගත්තාක් වැනිය. පැහැදිලිද? හොඳයි. මේකේ අදහස ඊට යටිනුත් සඳහන් කරලා තියෙනවා. ඒ නිසා අපි ඒ යටින් සඳහන් කරලා තියෙන ඒ අදහසත් මේ මොහොතේදී පොඩ්ඩක් කියවමු. බලන්න මෙතන කියනවා මෙන්න මේ විදිහට. හරිද? අප්‍රමාණ තේජස්ද
බලයද ඇත්තා වූ මහා උත්තමයන් එහෙම නැත්නම් උතුම් මහාත්මයන් හට වීරසාර ගතියෙන් හා නුවණින් අඩු මිනිසුන් වෛර බැඳීම හරියට කොයි වගේද විශාල පර්වත දැඩි දල අගින් පහරදී පලා දමන මත් ඇත් රජකුට පයින් ඇන වෙහෙස ගන්නාක් වැන්න. මං හිතනවා ඔබට පැහැදිලි ඇති කියලා. ඊළඟට බලන්න අමරසවන් අඹරස බුදිමින් සිනිඳු නිතිගෙ උයන් පෙදෙසෙහි සරමින් පසිඳු එක පැහැයෙන් ඉඳිතත් කොවුලනට බඳු නද පමණින් දැනගත හැකි රිටුන් ඉඳු. දැන් මේක සමස්ත කවියම එක්තරා විදිහක උපහැරණයක් ලෙස ඉදිරිපත් කරලා තියෙනවා. මේ උදාහරණයක් උපමාවක් ලෙස ඉදිරිපත් කරලා තියෙනවා. මොකද්ද? මේ සම්පූර්ණ මේ උපමාවෙන් එහෙම නැත්නම් සම්පූර්ණ මේ උපහැරණයෙන් කියවෙන යටි අරුතක් තියෙනවා. දැන් මෙතන කතා කරන්නේ මේ කපුටන් පිළිබඳව. කපුටන් කොයි වගේ සත්ව කොට්ටාසයක්ද කපුටන්? දැන් කපුටන් සහ කොවුලන් පිළිබඳව සාහිත්‍යයේ පමණක් නෙවෙයි ප්‍රායෝගික ජීවිතයේත් අපි අත්දැකලා තියෙනවා. මොකද කොවුලන් කවදාවත් මේ මොනවාද කූඩු හදන්නේ නැහැ. ඒ වගේම කපුටගේ කූඩුවේ ගිහිල්ලා බිත්තර දාන බව කෙවිලිය බිත්තර දාන බව අපි දන්නවා. එතකොට ඔය කියන කතාවම නෙමෙයි මෙතන අරගෙන තියෙන්නේ. මෙතන කියලා තියෙන්නේ ස්වභාවයෙන් එහෙම නැත්නම් ස්වරූපයෙන් සමහරක් වෙලාවට මේ කපුටන් සහ කොවුලන් එක හා සමාන ස්වරූපයක් ගෙන දෙනවා. මොකද කොවුලන්ගෙත් වර්ග දෙකක් අපි දකිනවා. විවිධාකාර ප්‍රභේද පවතිනවා. නමුත් බහුලව අපිට දකින්නට පුළුවන් කොවුලන් වර්ග දෙකක් ඉන්නවා. උදාහරණයක් ඇරෙට කළු පාට සම්පූර්ණ ශරීරයේ කළු පාටින් යුක්ත කෝකිලයන් කොහා කුරුල්ලන් ඉන්නවා. ඇස් රතු පාට. එතකොට ඒ වගේම සුදුයි අලුයි මිශ්‍ර සුදු පුල්ලි හා සමාන වැටුණු තිත් සහිත පුල්ලි සහිත කොහා කුරුල්ලනුත් දකින්නට ලැබෙනවා. දැන් මෙතන කියන්නේ අර ස්වරූපයෙන් බොහෝ දුරට මේ කොහා කුරුල්ලන් සහ කපුටන් ස්වරූපයෙන් එක වගේ. නමුත් ඒ වුණාට මේ කපුටන්ව හඳුනා ගන්නට පුළුවන් කුමකින්ද? කපුටන්ගේ නාදයෙන්. කපුට කාක් ගාද්දි මේ පැහැදිලිවම එතකොට තේරෙනවා මේ වෙන මොකෙක්වත් නෙවෙයි කපුටෙක් කියන දේ. අනිත් එක කොවුලාට වඩා කපුටා බොහොම සුලභයි. නේ? පැහැදිලිද? කපුටා ඊටා සුලභයි කොවුලන්ට වඩා. ඕනම තැනක කපුටන්ව අපිට දකින්නට ලැබෙනවා. කපුටන්ව හොයාගන්නට අපහසු නැහැ. උදේ පාන්දරත් කපුටන් කෑ ගහන සද්ද නාද අපට ඇසෙනවා. එතකොට මෙතනත් කියන්නේ මේ කපුටන් හරි සුලභයි. ඒ විතරක් නෙවෙයි අර කොහා කුරුල්ලාගෙත් කපුටාගෙත් වෙනස ක්ෂණිකව අඳුර ගන්නට පුළුවන්. කපුට කාක් ගානකොට කපුට කට ඇරපුවාම. පැහැදිලිද? අමරසවන්. ඔන්න ඕක එක්තරා විදියකින් උපමාවක් හැටියට ගන්නත් පුළුවන්. අමරසවන්. අමෘත රසයේ වැනි. අමරසවන් කියන්නේ අමෘත රසයේ වැනි. මේ අමෘත රසයේ වැනි. එහෙම නැත්නම් අමා රසයේ බඳු. අඹ රස බුදිමින් සිනිදු. අඹ රස කියලා කියන්නේ අඹ රසය. අඹ රසය කියලා කියන්නේ අඹ යුෂය. නේ? අඹ රසය. අඹ රස කියලා කියන්නේ අඹ යුෂය. නේ? අඹ රසය බුදිමින් කියලා කියන්නේ අනුභව කරමින්. නේ? අනුභව කරමින්. එතකොට මෙතන සිනිදු කියලා අදහස් කරන්න තියෙන්නේ යහපත් එහෙම නැත්නම් මිහිරි කියන අදහස ගන්න පුළුවන් සිනිදු කියන එකට. නේ? එතකොට රසවත් කියන අදහසම තමයි. ඒ කියන්නේ දැන් මෙතන සිනිදු කියන වචනය මේ කවියේ යෙදිලා තියෙන්නේ එක්තරා විදිහකින් අර මිහිරි එහෙම නැත්නම් වඩා රසවත් කියන අදහසින්. එහෙම නැත්නම් යහපත් කියන අදහසින්. එතකොට බොහොම සිනිදු එහෙම නැත්නම් ඊටා මිහිරි අඹ රසය අමෘත රසය හා සමාන ඊටා මිහිරි අඹ රසය බුදිමින් කියලා කියන අනුභව කරමින් නිති ගේ උයන් පෙදෙසෙහි සරමින් පසිඳු. එතකොට පසිඳු කියලා කියන්නේ ප්‍රසිද්ධ. ප්‍රසිද්ධ තැන්වල මේ කපුටෝ ඉන්නවනේ. ප්‍රසිද්ධ ස්ථානවල මේ කපුටෝ ඉන්නවා. නේ? ටවුන් එකේ වෙන්න පුළුවන්, බස් ස්ටෑන්ඩ් එකේ වෙන්න පුළුවන්. මේ කපුටන් ඕන තරම් අපිට දකින්නට ලැබෙනවා. ප්‍රසිද්ධ ස්ථානවල මේ කපුටන් ඉන්නවා. නේ? පොදු උද්‍යානවල මේ කපුටන් අපිට දකින්නට ලැබෙනවා. එතකොට මෙතන කියන්නේ එන්නේ අදහස පසිඳු. පසිඳු කියලා කියන්නේ ප්‍රසිද්ධ. නේ? ප්‍රසිද්ධ ගේ උයන්. ගේ උයන් කියලා කියන්නේ ගෙවල්, උද්‍යාන, ගෙවතු උද්‍යාන ආදී ප්‍රදේශවල නිරන්තරයෙන්ම සරමින්. ඒ කියන්නේ ප්‍රසිද්ධ ගෙවතු උද්‍යාන ආදී ප්‍රදේශවල නිරන්තරයෙන්ම නිති කියලා කියන්නේ නිරන්තරයෙන්ම සරමින් කියලා කියන්නේ සැරිසරමින් සංචාරය කරමින්
නේ සැරිසරමින් හරිද හරිද මං හිතනවා පැහැදිලි ඇති කියලා මෙතන මේ මතක තියාගන්න පසින්දු කියනකොට මේ සංඥකයේ මෙතන යොදලා තියෙනවා එලි සමය සඳහා පැහැදිලිද පසිදු කියනකොට ප්‍රසිද්ධ කියන අදහසින් පසිදු කියනකොට සංඥකය හරිනම් යෙදෙන්නේ නැහැ නමුත් මෙතන අර එලි සමය යෙදීම සඳහා පසින්දු කියලා මෙතන සංඥකයේ යෙදිලා තියෙනවා පැහැදිලිද එතකොට මේ නැවත කියනවා නම් මේ ප්‍රසිද්ධ ගෙවතු උද්‍යාන ආදී ප්‍රදේශවල නිරන්තරයෙන්ම සැරිසරමින් එක පැහැයෙන් ඉදිතත් කොවුලනට බඳු කවුරු ගැනද මේ කියන්නේ එක පැහැයෙන් ඉදිතත් ඒ කියන්නේ එකම පාටින් එක හා සමාන පාටින් කොවුලන් හා සමානව කොවුලනට බඳු කියන එකත් එක්තරා විදියක උපමාවක් හැටියට ගන්න පුළුවන් කොවුලන් හා සමානව නේද කොවුලන් හා සමානව පාටින් එකම පාටින් සිටියත් නේ කොවුලන් හා සමානවම එකම පාටින් හිටියත් නද පමණින් දැනගත හැකි රිටුන් නිඳු නේ කටහඬින් මනාව පැහැදිලි කරගන්නට පුළුවන් කපුට කවුද කොවුල කවුද කියන දේ. එතකොට කෝකිලයන්ගේ පාට හා පාටින්ම කපුටනුත් ඉන්නවා. නේ කෝකිලයාගේ පාට හා සමානවම කපුටන්ගේ පාටත් ඒ හා සමානයි. එතකොට මෙතන රිටුන් කියලා කියන්නේ කපුටන්. අන්න ඒකත් ඉතා වැදගත් වචනයක්. අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඉරිගහන ප්‍රශ්න පත්‍රයේ බොහෝ දුරට එන්න පුළුවන් මේ අවුරුද්දේ මෙන්න මේ රිටුන් කියන වචනේ. හරිද රිටුන් කියලා කියන්නේ කපුටන්. හරිද කපුටන් රිටුන් කියලා කියන්නේ කපුටන්. එතකොට මේ කපුටන්ගේ වෙනස එහෙම නැත්නම් කපුටන් කවුරුන්ද යන වගේ උන්ගේ නාදයෙන් ඉඳුරාම දැනගන්නට පුළුවන්. ඉඳුරාම කියලා කියන්නේ අනිවාර්යෙන්ම. ඉඳු කියලා කියන්නේ ඉඳුරාම. එහෙම නැත්නම් ඒකාන්තයෙන්ම අනිවාර්යෙන්ම කපුටන් කවුද කියන එක දැනගන්නට පුළුවන් උන්ගේ නාදයෙන්. පැහැදිලිද? ඉතා මම නැවත කවිය තේරුම කියන්නම් මේ කොටස බලලයි මම මේ තේරුම කියන්නේ තේරුණාද ඊට පස්සේ අපි සමස්ත අදහස බලමු ගලපන්නේ කොහොමද ඉතා මිහිරි වූ නැත්නම් ඉතා යහපත් ඉතා මිහිරි වූ අමෘත රසය හා සමාන අඹ රසය අනුභව කරමින් ප්‍රසිද්ධ ගෙවතු උද්‍යානවල නිරන්තරයෙන්ම සැරිසරමින් කොවුලන් හා සමානවම එකම පැහැයෙන් සිටියත් කපුටන් කවුරුන්ද යන වගේ උන්ගේ නාදයෙන් අනිවාර්යෙන්ම දැනගත හැකිය. ඔන්න ඒ වගේ අපිට මේ කවියේ තේරුම ගලපන්නට පුළුවන්. අපි දැන් යමු අච්චු පොතේ පෙළ පොතේ අපිට දීලා තියෙන තේරුමට. බලන්න. කියනවා අමා රසයේ බඳු මිහිරි අඹ රසය අනුභව කරමින් ප්‍රසිද්ධ ගෙවතු ප්‍රදේශයන්හි නිතර සැරිසරමින් කෝකිලයන් හට පැහැයෙන් සමානව සිටියත් නාදය පමණකින් කපුටන් ඒකාන්තයෙන් දැනගත හැකිය. නැවත පැහැදිලි කරගන්න. අමෘත රසය හා සමාන මිහිරි වූ අඹ රසය අනුභව කරමින් දැන් මේ කපුටනුත් රසවත් වූ මිහිරි අඹ ආදී වූ පළතුරු අනුභව කරනවා. කොවුලන් හා සමානව නේ කපුටන් සර්වභක්ෂකයි කපුටන් එක්තරා විදිහක කසල ශෝධකයන් ලෙස අපි සලකනවා. එතකොට පරිසරයේ එතකොට කපුටන් නොකන දෙයක් නැහැ නේ. එතකොට කෝකිලයන් නිරන්තරයෙන් අනුභව කරන පළතුරු පවා කපුටනුත් කනවා. ඒක තමයි මෙතන අදහස් කරලා තියෙන්නේ. අමෘත රසය හා සමාන මිහිරි වූ අඹ රස කෙතරම් අනුභව කළත් අර කොවුලන්ගේ හඬ කපුටට ගන්න බෑ නේ. කොච්චර රසවත් ආහාර පාන අර කොවුලන් අනුභව කරන පළතුරු යුෂ කොවුලන් පානය කරන කොවුලන් අනුභව කරන පළතුරු යුෂ කපුටනුත් පානය කරනවා අනුභව කරනවා. හැබැයි කොවුලන්ට තියෙන නාදය කපුටන්ට ගන්නට බෑ. ඒකයි මෙතන අදහස් කරලා තියෙන්නේ. නේ අමෘත රසය හා සමාන මිහිරි වූ අඹ රසය අනුභව කරමින් ප්‍රසිද්ධ ගෙවතු ප්‍රදේශයන්හි නිතර සැරිසරමින් කෝකිලයන් හට පැහැයෙන් සමානව සිටියත් පාටින් සමානව සිටියත් නාදය පමණකින් ඒ කියන්නේ නාදයෙන්ම කපුටන් ඒකාන්තයෙන් හඳුනාගත හැකිය දැනගත හැකිය. මෙන්න මේ විදිහට අපිට මේ කවිය තේරුම ගන්නට පුළුවන්. ඊළඟ කවිය බලමු. සපෙක් එකකු කැව නසිනේ ඔහුම වද අනෙක් ලොවින් නොනැසෙයි සතෙකුත් එකද පසක් දුදන පබු කන මුව ලංකලද වගක් නැසෙයි වෙනසෙයි එමතුද ඔහුද. අර කලින් අපි සඳහන් කළා වගේම මේ කවියෙත් අපිට දකින්නට ලැබෙනවා පළවෙනි පේලි දෙකේ එක්තරා විදිහකින් උදාහරණය
නේ මෙතන වෙලා තියෙන ඒකේ අනිත් පැත්ත. ඒ කියන්නේ පළවෙනි කවි පේලි දෙකෙන් එක්තරා විදිහකින් උදාහරණය ඉදිරිපත් කරලා තියෙනවා. ඊට පස්සේ ඊළඟ පේලි දෙකෙන් අපිට ඉදිරිපත් කරලා තියෙනවා මේ අපිට දෙන උපදේශය. අපිට දෙන උපදේශය ඊට පස්සේ කවි පේලි දෙකෙන් ඉදිරිපත් කරලා තියෙනවා. පැහැදිලිද? මේකේ තියෙන්නේ ඒ අනිත් පැත්ත. බලන්න. කියනවා දැන් උදාහරණයක් හැටියට මෙතන අපි කවිය සැලකුවොත් එහෙම දැන් උදාහරණයට අරන් තියෙන්නේ සර්පයෙක් දෂ්ට කළොත් සර්ප දෂ්ටනයකට ලක් වුණොත් කවුරු හරි කෙනෙක් නේ සර්පයෙකු විසින් නේ යම්කිසි කෙනෙක්ව දෂ්ට කරනු ලැබුවහොත් නේ සපෙක් එකකෝ කැවනසිනේ ඔහුමවද කියන්නේ සර්පේ විසකුරු සර්පයෙක් එහෙම නැත්නම් විෂඝෝර සර්පයෙක් යම්කිසි පුද්ගලයෙකුට දෂ්ට කරාම සමහර විට මැරෙන්නේ ඒ පුද්ගලයා විතරයි නේ අධික විෂ සහිත නම් සමහරක් වෙලාවට තප්පර ගණනකින් ක්ෂණිකව විනාඩි කිහිපයකින් අර මුළු ශරීරය පුරා මේ විස ගමන් කරලා ඒ සර්ප දෂ්ටණයට ලක් වෙච්ච පුද්ගලයා මිය යන්නට පවා පුළුවන්. ඒ තරමට විසයි. ඒ විතරක් නෙමෙයි හැබැයි දැන් සර්ප දෂ්ටණයට ලක් වෙච්ච පුද්ගලයා මිය යනවා මිසක් මේ ඒ ළඟපාත හිටපු අය ඒ මොහොතේ වට වෙච්ච කට්ටිය ඒ කියන කට්ටිය ඇදගෙන වැටලා මැරෙන්නේ නැහනේ. තේරුණාද? සර්ප දෂ්ටණයකට ලක් වුණොත් එහෙම ඒ සර්පයා දෂ්ට කරපු සර්ප දර්ශනයට ලක්වෙච්ච පුද්ගලයා මිස වෙන අනිත් ළඟපාත කවුරුත් මිය යන්නේ නැහැ නේ ළඟපාත කවුරුත් මිය යන්නේ නැහැ මැරෙන්නේ අර පුද්ගලයා විතරයි මැරෙන්න අවස්ථාව තියෙන අර පුද්ගලයා විතරයි නේ හැබැයි මෙතන කියනවා ඊට වඩා බරපතල තත්වයක් තියෙනවා මෙන්න මේ බඳු තැනකදී ඒ මොකද්ද එන්නේ ඊට පස්සේ කියනවා මොකද්ද ප්‍රසිද්ධ ප්‍රභු පුද්ගලයෙකුගේ කනට අයහපත් පුද්ගලයෙකුගේ කට ලං කළොත් ඔබට මතක ඇති අර චූලනී බ්‍රහ්මදත්ත රජතුමාගේ කන වෙත කේවට්ටයාගේ මුව ලංකලානේ සතරකන් මන්ත්‍රණයේ අවස්ථාවේදී අන්නේ අවස්ථාව ඔබ සිහියට නගා ගන්න. එතකොට මෙතන කියන්නේ අන්න ඒ වගේ අර ප්‍රභූ පුද්ගලයෙකුගේ එහෙම නැත්නම් මේ යම්කිසි විදිහකින් ප්‍රසිද්ධ ප්‍රධාන පුද්ගලයෙකුගේ අධිපති පුද්ගලයෙකුගේ අපි හිතමුකෝ රජෙකුගේ ඇමතියෙකුගේ ඒ වගේ අමැතිවරයෙකුගේ ප්‍රධාන පුද්ගලයෙකුගේ කන ළඟට අයහපත් පුද්ගලයෙකුගේ කට ලං කළොත් එතකොට අයහපත් පුද්ගලයාගේ කට අර ප්‍රභූ පුද්ගලයාගේ කන ළඟට ලං වෙන්නේ මොන අරමුණකින්ද අනිවාර්යයෙන්ම කේලමක් සඳහා තමයි. එහෙම නැත්නම් තවත් මොනවා හරි කෙනෙකුගේ වරදක් අඩුපාඩුවක් එහෙම නැත්නම් මොකක් හෝ දෙයක් පිළිබඳව කීමට තමයි අර අයහපත් පුද්ගලයාගේ කට ලං වෙන්නේ අර ප්‍රභූ පුද්ගලයාගේ කන වෙතට. එතකොට ඔන්නෝම සිද්ධ වුණොත් මෙතන තියෙන බරපතලකම අර සර්ප දෂ්ටණයට ලක් වුණාම ඒ සර්පයා විසින් දෂ්ට කරන ලද පුද්ගලයා පමණක් මිය යනවා සිදු වෙනවා. නමුත් මෙතනදි වෙන්නේ ඊට වඩා බරපතල තත්වයක්. ඒ කියන්නේ ප්‍රභූ පුද්ගලයෙකුගේ අධිපතියෙකුගේ කන ළඟට අයහපත් පුද්ගලයෙකුගේ මුව ලං කළොත් එහෙම යම්කිසි විදියකින් කේලාම් කීම පිණිස හෝ එතනදී විනාශයටපත් වෙන්නේ අදාළ පුද්ගලයා පමණක් නෙවෙයි. නේ විනාශයටපත් වෙන්නේ අදාළ පුද්ගලයා පමණක් නෙවෙයි. නේ පරපුරක්, ජාතියක්, පරම්පරාවක්, ආයතනයක්, දෙපාර්තමේන්තුවක්, සංස්ථාවක්, ව්‍යාපාරයක් මේ ආදී වශයෙන් ඒ මුළු සම්පූර්ණ සමස්ත සමාජයක්ම විනාශයට පත්වන්නට පුළුවන්. පැහැදිලිද? එතකොට මේ කේලාම් වල තියෙන බරපතලකමත් මෙතන කියනවා. ඒ වගේම අයහපත් පුද්ගලයන් ප්‍රභූ පුද්ගලයන්ගේ කන ළඟට Tamanගේ කට ලං කිරීම එක්තරා විදිහකින් ජාතියක් විනාශ වෙන්නට පවා හේතුවක් වෙන්නට පුළුවන්. ඒ වගේම අදාළ පුද්ගලයාත් අවසානයේදී මිය පරලොව යනවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ විනාශයටපත් වෙනවා. මේ තමනුත් වෙනසෙනවා අනිත් අයවත් වනසනවා. සමහරක් වෙලාවට එවැනි අනුවන පුද්ගලයන් කේලම් වලින් ඒ වගේ දේවල් සිදු කරනවා. එතකොට ඒ අදහස තමයි මෙතන ගෙන දීලා තියෙන්නේ. අපි වචනවල තේරුම බලමු. බලන්න කියනවා සපෙක්. සපෙක් කියලා කියන්නේ සර්පෙක්. ඉරි ගහගෙන ලියා ගන්න. සපෙක් කියලා කියන්නේ සර්පෙක්. එකකු කියලා කියන්නේ යම් පුද්ගලයෙකු. නේ සපෙක් කියලා කියන්නේ සර්පෙක්. එකකු කියලා කියන්නේ යම් පුද්ගලයෙකු.
කැව කියලා කියන්නේ කෑවොත්. එහෙම නැත්නම් දෂ්ට කළොත් නේ. සර්පෙක් යම් පුද්ගලයෙකුට දෂ්ට කළොත් නේ. නසිනේ ඔහුමවද. නසිනේ කියලා කියන්නේ මිය යන්නේ, විනාශයටපත් වෙන්නේ. මිය යන්නේ එහෙම නැත්නම් විනාශයටපත් වන්නේ ඔහුමවද. ඔහුමවද කියලා කියන්නේ ඔහු පමණක් නොවේද නේ. ඔහු පමණක් නොවේද. ඒ තැනැත්තා නේද. එන්නේ එහෙම අදහසක් තමයි ගන්නෙ. ඒ කියන්නේ සර්පෙක් යම්කිසි පුද්ගලයෙකුට දෂ්ට කළහොත් මිය යන්නේ එම පුද්ගලයා පමණක් නේද. එම පුද්ගලයා පමණයි නේද. ඒ තැනැත්තා පමණක් නොවේද. අන්නේ අදහස. අනෙක් ලොවින් නොනැසෙයි සතෙකුත් එකද. අනෙක් ලොවින් කියලා කියන්නේ මේ ලෝකයෙන්, අනෙක් ලොවින් කියලා කියන්නේ වෙනත් ලෝකයකින් කියන අදහස නෙමෙයි. මෙතන ගන්න වෙන්නේ පළවෙනියෙන්ම මේ ලෝකයෙන් අනෙක් නොනැසෙයි සතෙකුත් එකද. ඒ කියන්නේ මේ ලෝකයෙන් අනෙක් කියලා කියන්නේ වෙනත් සතෙක් එකදු සත්වයක්වත් විනාශයට පත්වන්නේ නැහැ. අනුපිළිවෙල ගන්න එහෙමයි. පදපිළිවෙල ගන්නේ මේ ලෝකයෙන් වෙනත් එකදු සත්වයක්වත් විනාශයට පත් වෙන්නේ නැහැ. නැවත කියනවා මේ ලෝකයෙන් වෙනත් එකදු සත්වයක්වත් මිය පරලොව යන්නේ නැහැ. දැන් සර්පෙක් කවුරු හරි පුද්ගලයෙකුට දෂ්ට කළොත්, එහෙම පුද්ගලයෙකුට දෂ්ට කළොත් මිය යන්නට අවස්ථාව තියෙන්නේ, මිය යන්නට පුළුවන් හැකියාව තියෙන්නේ ඒ දෂ්ටණයට ලක් වෙච්ච පුද්ගලයා පමණයි. මේ ලෝකයෙන් වෙනත් කිසිම කෙනෙක් මිය යන්නේ නැහැ නේ. ළඟ ඉන්න කෙනාව සර්පෙක් කෑවයි කියලා එහා පැත්තේ මිනිස්සයා මැරෙන්නේ නැහැ. පැහැදිලිද? පසක් දුදන පබු කන මුව ලංකලද. පසක් කියලා කියන්නේ අනිවාර්යෙන්ම නේ, ප්‍රත්‍යක්ෂ ලෙසම අනිවාර්යෙන්ම කියන අදහස. පසක් කියලා කියන්නේ ප්‍රත්‍යක්ෂ එහෙම නැත්නම් ඒකාන්තයෙන්ම එහෙම නැත්නම් අනිවාර්යෙන්ම නේ. දුදන කියලා කියන්නේ අයහපත් පුද්ගලයන් නේ. දුදන අයහපත් පුද්ගලයන්. ඒ අයහපත් පුද්ගලයෙකු. දුදන අයහපත් පුද්ගලයෙකු. පබු කන මුව ලංකලද නේ. පබු කන මුව ලංකලද කියලා කියන්නේ ප්‍රභූ පුද්ගලයෙකුගේ කන ළඟට Tamanගේ මුඛය ලංකලත් ඇති නේ. ලංකලද නේ. අනිවාර්යෙන්ම අයහපත් පුද්ගලයෙක්. දුදන කියලා කියන්නේ අයහපත් පුද්ගලයෙක්. ප්‍රභූ පුද්ගලයෙකුගේ කන ළඟට Tamanගේ මුව කියලා කියන්නේ කට ලංකලොත් නේ. ලංකලද කියන්නේ එකයි ලංකලොත්. ලංකලද කියලා කියන්නේ ලංකලහොත් නේ. ලංකලහොත් නේ. එතන අනියමාර්ථ සම්භාව්‍ය ක්‍රියාවක් තියෙන්නේ. ලංකලද කියලා කියන්නේ ලංකලහොත් නේ. ලංකලොත්. වගක් නැසෙයි. සම්පූර්ණ જાතියක් නැසෙන්නට පුළුවන්, වෙනසෙන්නට පුළුවන්. සමස්ත જાතියක් වර්ගයක් නැසෙන්නට පුළුවන්, වෙනසෙන්නට පුළුවන්. ඒ වගේම එමතුද ඔහුද නේ. ඔහු එපමණක් නොවේ, ඔහුත් වෙනසෙන්නට පුළුවන්. එතන සම්පූර්ණ જાතියක් නැසෙන්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි, එම කේලම කියපු අයහපත් පුද්ගලයාගේ අවසානයේ පවා සිදු වෙන්නට පුළුවන්. ඒ දේ පැහැදිලිද? තේරුණාද? පැහැදිලි කරගන්න. සර්පයෙක් යම් පුද්ගලයෙකුට පුද්ගලයෙක්ට දෂ්ට කළොත් මිය යන්නේ ඔහු පමණයි. වෙනත් කෙනෙක් මේ ලෝකයෙන් මිය යන්නේ නැහැ. අනිවාර්යෙන්ම අයහපත් පුද්ගලයෙක් ප්‍රභූ පුද්ගලයෙකුගේ කන ළඟට Tamanගේ කට ලං කළහොත් જાතියක් වෙනසෙනවා. එපමණක් නෙවෙයි, ඔහුත් අවසානයේදී වෙනසෙනවා නේ. ඒක තමයි මෙතන කවියේ තේරුම. හරිද? බලන්න සමස්ත අදහස. අපි පෙළ පොතේ සඳහන් අදහසට යමුකෝ. සමස්ත අදහස බලන්න. මෙතන කියනවා මෙන්න මේ විදිහට. සර්පයෙක් එක් තැනැත්තෙකු දෂ්ට කළේ නම් එයින් මිය යන්නේ ඒ තැනැත්තාම නොවේද? ලෝකේ අනෙක් කිසි සතෙක් ඒ නිසා නොමැරේ. දුදනකු එහෙම නැත්නම් දුර්ජනෙක් එහෙම නැත්නම් අයහපත් පුද්ගලයෙක් කේලාම් කීම පිණිස අධිපතියාගේ කනට මුව ලං කළහොත් ඒ නිසා මුළු ජාතියක්ම නැසි. එපමණක් නොවේ, ඒ අසත්පුරුෂයාද එයින් විනාශයට පත්වේ. පැහැදිලි ඇති කියලා හිතනවා. හරිද? හොඳයි. ඊට පස්සේ අපි යමු ඊළඟ කවියට. වනත් නොයෙක් ගං හෝ ඇල කඳුරු පැන මහත් ගැඹුරු සිඳු නොයනෙව් වෙරළ පැන ලදත් මෙමුළු දඹදිව රජ සිරි සුදන සිරිත් ලෙසට පවති උඩඟු නොවමින. හරිද? කවියේ තේරුම බලමු. වනත් නොයෙක් ගං හෝ ඇල කඳුරු පැන කියලා කියන්නේ මේ වනත් කියලා කියන්නේ පැමිණියත් නේ. පැමිණියත්
නොයෙක් කියලා කියන්නේ නොයෙකුත් ගං හෝ ඇල කඳුරු පැන. ඒ කියන්නේ ගංගාවල ඒ වගේම ඇල දොළවල කඳුරුවල දිය දහරාවල වතුර පැන කියලා කියන්නේ වතුර ගලාගෙන ආවත් පැමිණියත් නේ වනත් කියලා කියන්නේ පැමිණියත් මෙතන මොකද්ද මේ අදහස නොයෙකුත් ගංගාවල ඔයවල ඇල දොළවල ඒ වගේම දිය දහරාවල ජලය පැන කියලා කියන්නේ ජලය ගලාගෙන ආවත් කොහෙටද ගලාගෙන එන්නේ අන්තිමට අර කවදා කොතැනකදී හෝ මහ මුහුදු හිමි කියලා අපි ගංගාවේ සංගීතෙත් ඉගෙන ගත්තේ නේ නොයෙකුත් ගංගාවල ඔයවල ඇල දොළවල දිය දහරාවල තියෙන වතුර අවසානයේදී ගලාගෙන එන්නේ කොහෙටද මහා සාගරයට එකතු වෙන්නේ මහා සාගරයට. ඒතර එහෙම එකතු වුණා කියලා කවදාවත් දරුවනේ මේ මහා සාගරයේ තියෙන ජලය උතුරා පිටාර ගලන්නේ නැහැ. මේ කියන්නේ සුනාමිය ගැන නෙවෙයි. දැන් සුනාමියේදී සිදුවෙන වෙන සංසිද්ධියන්නේ පොළව අභ්‍යන්තරයේ මුහුදු පතුලේ සාගර පතුලේ ඇතිවන සිරස් භූකම්පනයක් නිසා ඇතිවන සුනාමි රළ පහර උදම් රළ පහර ගොඩබිම වෙත වේගයෙන් ගසාගෙන ඒම නේ සුනාමිය කියන සංකල්පේ. මෙතන කතා වෙන්නේ එහෙම දෙයක් නෙවෙයි. මෙතන කියන්නේ අපි මේ කතා කරන මොහොතේදීත් මහවැලි කැලණි කළු වලවේ ආදී වූ අපේ රටේ තියෙන මහා විශාල ගංගා වලින් පමණක් නොවේ මුළු ලෝකෙම තියෙන අපි මේ කතා කරන තප්පරේ අපි මේ කතා කරන මොහොතේදී පවා අකණ්ඩව මුළු ලෝකෙම තියෙන සියලුම ගංගා ඇලදොල වල තියෙන ජලය ගලාගෙන යනවා අවසානයේදී මුහුදට. ඒතර එහෙම කතරම් ජල ප්‍රමාණයක් මහා විශාල ජලස්කන්ධයක් මහා මුහුදට එකතු වුණාට ඒ මහා මුහුද කවදාවත් වෙරළ පන්නගෙන වෙරළ ඉක්මවාගෙන මේ උතුරා පිටාර ගලන්නේ නැහැ. නේ උතුරා පිටාර ගලන්නේ නැහැ. එතකොට මේකේ එහෙනම් මෙන්න මේ පළවෙනි පේලි දෙක අන්න අපිට දීලා තියෙනවා උපහැරණය. එහෙම නැත්නම් උපමාව. එතකොට දෙවනි ඒ කියන්නේ 3-4 පේලි වලින් අපිට දීලා තියෙනවා මෙන්න එක්තරා විදිහකින් අපිට මේ කවිය ගන්න තියෙන ආදර්ශය. පැහැදිලිද? ලදත් මේ මුළු දඹදිව රජ සිරි සුදන. ඒ කියන්නේ මේ මුළු ඉන්දියාවෙම දැන් මේ මොනවාද අලගියවන්න මුඛවෙටිතුමා මේ කවි පොත ලියන්නේ ලංකාවේදී නේ ඔහු ලාංකිකයෙක්. නමුත් ඔහු මෙතන උපමාවට අරගන්නේ උදාහරණයට අරගන්නේ ඉන්දියාවේ නේ මහා විශාල ඉන්දියාවේ. දැන් ලංකාවට වඩා ඉන්දියාව 60 ගුණයක් පමණ විශාලයි කියලා කියනවා. එතකොට මේ මහා විශාල ඉන්දියාවේ තේනද ඉන්දියාවම ඒ කියන්නේ සම්පූර්ණ මුළු ඉන්දියාවෙම රජකම අර චූලනී බ්‍රහ්මදත්තව නේ අගරජ බවට පත් කරන්නනේ කේවට්ටයටත් උමනාවනේ. ඔයගලන්ට මතක ඇතිනේ. එතකොට මුළු ඉන්දියාවේම අපි කියන්නේ සක්විති රජකම නේ චක්‍රවර්ති රජකම. ඒ කියන්නේ මුළු ඉන්දියාවේ අගරජ. දැන් කේවට්ටයට වුණුනේ චූලනී බ්‍රහ්මදත්ත රජතුමාවත් ඒ විදිහට මුළු දඹදිවටම මේ අගරජ කොටලන්නනේ. අන්නේ විදිහට මේ සමහරක් වෙලාවට මේ මුළු ඉන්දියාවෙම අගරජකම නේ රාජශ්‍රීය යහපත් පුද්ගලයෙකුට ලැබුණොත් අයහපත් පුද්ගලයෙකුට ලැබුණොත් නෙමෙයි යහපත් පුද්ගලයෙකුට ලැබුණොත් එම යහපත් පුද්ගලයා කවදාවත් උඩඟු භාවයට පත් වෙන්නේ නැහැ. නේ සුපුරුදු ලෙස සිරිත් පරිදි බොහොම නිර්හංකාර විදිහට බොහොම මේ සරලව ජීවත් වෙනවා කියලා කියනවා. මට මතක් වෙනවා අපේ ඇමරිකාවේ බැරක් ඔබාමා ජනාධිපතිවරයාව මට සිහිපත් වෙනවා. කළු ජාතික සම්භවයක් තියෙන ජනාධිපතිවරයෙක් ඔබ දන්නවා. හිටපු ජනාධිපතිවරයෙක් බැරක් ඔබාමා. ඒතර මේ බැරක් ඔබාමා කියන ජනාධිපතිවරයාගේ චරිතය අපට මතක් වෙනවා මෙන්න මේ කවිය කියනකොට. මොකද හේතුව බැරක් ඔබාමත් බොහොම සරල ජීවිතයක් ගත කරපු බොහොම ඇමරිකාව වැනි බලවත් රාජ්‍යයක රටක ජනාධිපතිවරයා වුණත් බොහොම සරලව ජීවිතය ගත කරපු කෙනෙක්. එතකොට මෙන්න මේ වගේ පුද්ගලයනුත් මේ වැඳු පුද්ගල චරිතත් ඉන්නවා. මුළු ඉන්දියාවෙම රජකම යහපත් පුද්ගලයෙකුට ලැබුණොත් ඒ පුද්ගලයා සුපුරුදු ලෙස Taman හිටපු විදිහටම උඩඟු වෙන්නේ නැතුව සුපුරුදු විලාසයෙන් ජීවත් වෙනවා. අමුතුවෙන් අහංකාර තත්වයටපත් වෙන්නට යන්නේ නැහැ. හරියට කොයි වගේද? මුළු ලෝකයේම තියෙන සියලු ගංගා ඇලදොල දිය උල්පත්වල තියෙන ජලය ගලාගෙන ආවත් මහ මුහුදට ඒ මහ මුහුද කවදාවත් වෙරළ උතුරුවාගෙන එහෙම නැත්නම් වෙරළ පන්නගෙන ගමන් කරන්නේ නැහැ වගේ
මුළු ජම්බුද්වීපයේම එහෙම නැත්නම් මුළු දඹදිවම ඉන්දියාවෙම සියලු රජසිරි යහපත් පුද්ගලයෙකුට ලැබුණත් එම පුද්ගලයා උඩඟු නොවි සුපුරුදු ලෙස ජීවත් වෙනවා කියන එක තමයි මේ කවියෙන් කියන්නේ. කවියේ වචනවල තේරුම් පොඩ්ඩක් බලමු. වනත් කියලා කියන්නේ පැමිණියත්. වනත් පැමිණියත්. හරිද? නොයෙක් ගම් හෝ ඇල කඳුරු කියලා කියන්නේ නොයෙකුත් ගංගා ඔය ඒ වගේම ඇල දොළවල පැන කියලා කියන්නේ ජලය පැන. මෙතන පැන කියන එක දෙපාරක් යෙදිලා තියෙනවා. ඒකේ ඒ දෙපාර යෙදිලා තියෙන්නේ අර්ථ දෙකකින්. පළවෙනි පැන කියලා කියන්නේ මේ ජලය. දෙවෙනියට පැන කියලා කියන්නේ අර පැනගෙන ආවත් ඒ කියන්නේ ඉක්මවා පැමිණියත් කියන අදහස. දැන් මහත් කියලා කියන්නේ විශාල. මහත් විශාල. ගැඹුරු කියන එක තේරෙනවා. සිඳු කියලා කියන්නේ සාගරය. සිඳු කියලා කියන්නේ සාගරය. නොයනෙව් වෙරළ පැන. නොයනෙව් කියලා කියන්නේ නොයන්නාක් මෙන්. නොයනෙව්. නොයන එව්. නොයන එව් කියලා කියන්නේ නොයන්නාක් මෙන්. නේ නොයන්නාක් මෙන් වෙරළ පැන. වෙරළ පැන කියලා කියන්නේ වෙරළ ඉක්මවාගෙන. නේ වෙරළ ඉක්මවාගෙන නොයන්නාක් මෙන්. ලදත් මේ මුළු දඹදිව රජසිරි සුදන. ඒ කියන්නේ මේ මුළු ජම්බුද්වීපයේම මේ මුළු ජම්බුද්වීපයේම මේ මුළු දඹදිව කියන එක තැන තමයි ගන්න වෙන්නේ. මේ මුළු දඹදිව කියලා කියන්නේ මේ මුළු ජම්බුද්වීපයේම රජසිරි කියලා කියන්නේ රාජශ්‍රීය. එහෙම නැත්නම් රජකම. මේ මුළු ඉන්දියාවේම අගරජකම. එහෙම නැත්නම් රාජශ්‍රීය සුදන. සුදන කියලා කියන්නේ සත්පුරුෂයෙකුට යහපත් පුද්ගලයෙකුට සත්පුරුෂයෙකුට යහපත් පුද්ගලයෙකුට ලැබුණොත්. ලදත් කියලා කියන්නේ ලැබුණොත්. නේ ලැබුණොත්. ලැබුණත් නේ සිරිත් ලෙසට කියලා කියන්නේ සුපුරුදු ලෙස. මේ සුපුරුදු ලෙස සිරිත් පරිදි සුපුරුදු ලෙස උඩඟු නොවමින පවති. උඩඟු නොවමින පවති කියලා කියන්නේ අහංකාරය තත්වයටපත් නොවි, උඩඟු භාවයටපත් නොවි, අහංකාර තත්වයටපත් නොවි සරලව ජීවත් වෙනවා. හරිද? කොහොමද සමස්ත තේරුම? නොයෙකුත් ගංගා ඔය දිය ඇල දොළවල නොයෙකුත් ගංගා ඔය ඇල දොළවල ජලය පැමිණියත් මහා ගැඹුරු විශාල සාගරය රළ වෙරළ ඉක්මවාගෙන පැමිණෙන්නේ නැතිවා වගේ වෙරළ ඉක්මවාගෙන නොයන්නා වගේ මේ මුළු ජම්බුද්වීපයේම එහෙම නැත්නම් ඉන්දියාවේම රජ සැපත රාජශ්‍රීය යහපත් පුද්ගලයෙකුට ලැබුණත් එම පුද්ගලයා උඩඟු භාවයට අහංකාර භාවයට පත් නොවි සුපුරුදු ලෙස ජීවත් වෙනවා කියලා කියනවා. බලන්න පෙළ පොතේ දීලා තියෙන තේරුම නොයෙකුත් ගම් ඔය ඇල දොළවල ජලය ගලා ආවත් මහත් ගැඹුරු සයුර වෙරළ ඉක්මවා නොයන්නාක් මෙන් සත්පුරුෂයා මේ මුළු ජම්බුද්වීපයෙහි රාජ්‍යශ්‍රීය ලැබුණත් අහංකාර නොවි සිරිත් පරිදි ජීවත් වේ. අහංකාර නොවි සිරිත් පරිදි ජීවත් වෙනවා. කෙතරම් සැප සම්පත් ලැබුණත් සමහර පුද්ගලයෝ ඉන්නවා. අන්නේ වගේ පුද්ගලයෝ තමයි උතුම් චරිත ශ්‍රේෂ්ඨ චරිත බව කියලා තියෙනවා මේ සුභාෂිතයේ අලගේ වන්න මුඛවේටිතුමා. කෙතරම් සැප සම්පත් ලැබුණත් බොහොම සරල ජීවිත ගත කරන බොහොම නිර්හංකාර බවින් යුක්ත සත්පුරුෂයන් අදටත් අප සමාජයේ වෙසෙනවා. එතකොට මේ බඳු පුද්ගලයන් ගැන තමයි මෙතන කියන්නේ. නම් අපිට අලගේ වන්න මුඛවේටිතුමා පැහැදිලි කරනවා නම් අපත් එම විදිහටයි අපත් කෙදිනක හෝ හැසිරෙන්නට ඕන කියන දේ.